ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ සබරගමු පළාත් අධ්‍යාපන කාර්යාලීය ගණිතාංශයේ මෙහෙයවීමෙන් සතුටින් ගණිතය උගන්නා ඔබ අප ඉදිරිපත් කළ කෙටි ප්‍රශ්න 12ට පිළිතුරු සපයලා ඇති කියලා දැන් අපි විශ්වාස කරනවා. ඔබ දැනගත යුතුයි ගණිතය එක ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 25ක් ලකුණු දෙක බැගින් ලැබෙන කෙටි ප්‍රශ්න 25ක් අඩංගු වෙනවා. එම ප්‍රශ්න 25න් 8ක්ම ජ්‍යාමිතිය හා සම්බන්ධ කෙටි ප්‍රශ්න. ඒ නිසා තමයි අපි ඔබට ජ්‍යාමිතිය ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරේ. තව අනාගතයේදී අපි ජ්‍යාමිතිය කෙටි ප්‍රශ්න තව විශාල සංඛ්‍යාවක් විසඳන්නට ඉගෙන ගත යුතුයි. මේ ප්‍රශ්න ඔබට ඉදිරිපත් කරන මම රත්නපුර කලාපීය ගණිතය ගුරු උපදේශක සරත් මහින්දපාල. හොඳයි පුතේ අපි බලමු පළවෙනි ප්‍රශ්නය. දැන් මේ ප්‍රශ්නෙට ඔබ පිළිතුරු සපයලා ඇති. බලන්න මා මේ ඉදිරිපත් කරන ක්‍රමයට අමතරව තවත් විවිධ ක්‍රම තියෙන්න පුළුවන් මේ ගණන් වල පිළිතුරු ලබා ගන්න. ඔබ ඒ ක්‍රමයක් මා මේ ඉදිරිපත් කරන ක්‍රමයක් සමග සංසන්දනය කරලා බලන්න. ගැටලු තිබේ නම් ඔබේ සමූහයට ඉදිරිපත් කරන්න. ටෙලිග්‍රෑම් සමූහයට ඉදිරිපත් කරන්න. මේ බලන්න මේ රූප සටහනේ අපිට කියන්නේ ACB කෝණය අංශක 80 බව. ACB කෝණය අංශක 80යි කියලා දීලා තියෙනවා. දැන් ජ්‍යාමිතියේ කෙටි ප්‍රශ්න වලදී වැදගත්ම දෙයක් මම ඔබට මුලින්ම කියන්නම්. සෑම විටම රූප සටහන මත දාලා දත්යන් ලකුණු කරන්න. ඔබට පිළිතුරු සපයාගත හැකි පහසු ක්‍රමය පේන්නේ රූප සටහන මත දත්යන් ලකුණු කරගත්තොත්. දැන් ඔන්න අපි ලකුණු කරා ACB අංශක 80යි. ADB කෝණයේ අගයයි සෙවිය යුත්තේ. ඔබ දන්නවා ඔබ ඉගෙනගෙන තියෙන ජ්‍යාමිතික ප්‍රමේයයන් සම්බන්ධ කරගන්න ඕනේ දැන්. අපිට පුළුවන් මේ බලන්න ADB කෝණයේ අගය හොයන්නට පෙර අපිට පුළුවන් ACB කෝණයේ කෝණ තුනේ එකතුව. ඔබ දන්නවා ත්‍රිකෝණයක කෝණ තුනේ අයික්‍ය අංශක 180ක් බව. ඒ ඇසුරෙන් අපිට පුළුවන් මෙවැනි සුළු කිරීමකට එන්න. මේ මුළු කෝණය 2x මේ මුළු කෝණය 2y මෙතන දීලා තියෙන අංශක 80යි. ඒ අනුව 2x එකතු කිරීම 2y එකතු කිරීම 80 සමාන වෙනවා අංශක 180ට. අපි හේතුව ලිව්වොත් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 2x එකතු කිරීම 2y සමාන වෙනවා ධන 80 අපි ගත්ත විට අනිත් පැත්තට 180 වෙන 80ක් අඩු වෙනවා. ඒ අනුව 2x එකතු කිරීම 2y සමානයි අංශක 100යි. දැන් ඔබට පේනවා මේක දිගටම දෙකෙන් බෙදන්න පුළුවන්. සමීකරණය දිගටම දෙකෙන් බෙදාගෙන ගිය විට x එකතු කිරීම y සමාන වෙනවා 50ට. දැන් බලන්න රූප සටහන දිහා ADB ත්‍රිකෝණයේ මේ ඇතුළතින් තියෙන කුඩා ත්‍රිකෝණයේ x සහ y මේ කෝණ දෙකේ අගයන් අපිට ලැබෙනවා x එකතු කිරීම y 50යි කියලා. එහෙනම් මේ ත්‍රිකෝණයේ කෝණ තුනම සැලකීමෙන් අපිට ADB කෝණය හොයාගන්න පුළුවන්. ADB කෝණය එකතු කිරීම x එකතු කිරීම y සමාන වෙන්නේ අංශක 180ට. එහෙමනම් ADB කෝණය වන්නේ අංශක 180න් මේ x එකතු කිරීම y කියන අගය අඩු කරාම අපි පෙර හොයාගත්තා x එකතු කිරීම y අංශක 50යි. එහෙනම් 180 අඩු කිරීම 50. පිළිතුර අංශක 130යි. ඔබ බලන්න ඔබේ පිළිතුර මේ පිළිතුර ඔබ ලබාගෙන තියෙනවා නම් නිවැරදි. ADB කෝණයේ අගය අංශක 130යි. හොඳයි දුවේ පුතේ අපි බලමු දෙවනි ගණන. දෙවනි ගණන තරමක් වෙනස් ගණනක්. එහි සංඛ්‍යාත්මක කෝණ දීලා නැහැ නේ. කෝණ සංඛ්‍යා වලින් දීලා නැහැ. සිම්පල් අකුරු වලින් දීලා තියෙන්නේ. ඔබට කියනවා E කෝණයේ අගය. මෙන්න මේ E කෝණයේ අගය ABCD ඇසුරෙන් සොයන්න කියලා. බලන්න මෙතෙන්දී අපි යොදාගන්නේ මොනවද? මොකද්ද? ඔබ ඉගෙනගෙන තියෙන ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය පිළිබඳ ප්‍රමේය. මතක් කරන්න ප්‍රමේය. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ අයික්‍යයට සමාන වෙනවා.
හොඳයි. අපි එම ප්‍රමේය දමු මේ ලොකු ත්‍රිකෝණයට. බාහිර කෝණය C. අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක A සහ B. එසේනම් C කෝණයේ අගය සමාන වන්නේ කුමකටද? C කෝණයේ අගය සමාන වෙනවා A එකතු කිරීම B. ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේය. දැන් C කෝණයේ අගය A එකතු කිරීම B ට සමානයි. හොඳයි. දැන් සලකමු මේ කුඩා ත්‍රිකෝණය. එහි පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය D. D වල අගය සමාන වන්නේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක E සහ C. අපිට තවත් සමීකරණයක් ලියන්න පුළුවන් E එකතු කිරීම C සමාන වෙනවා D වලට. කුඩා ත්‍රිකෝණයට බාහිර කෝණ ප්‍රමේය යෙදුවාම. දැන් අපිට කියන්නේ E හි අගය හොයන්න. E හි අගය ABCD ඇසුරෙන්. ඉතින් දැන් පුළුවන් C වෙනුවට අපිට මේ බලන්න කොහොමද E හි අගය ABCD ඇසුරෙන් හොයන්නේ? C වෙනුවට ඔබට යොදන්න පුළුවන් A එකතු කිරීම B කියලා. අයි පෙර අපි හොයාගත්ත A එකතු කිරීම B. එහෙනම් මේ දෙවෙනි සමීකරණයේ C වෙනුවට A එකතු කිරීම B. A එකතු කිරීම B එකතු කිරීම E සමාන වෙනවා D ට. ඒ අනුව අපිට E හොයන්න නම් මෙන්න මේ A එකතු කිරීම B එහා පැත්තට සමාන ලකුණින් අනිත් පැත්තට ගත යුතුයි. ඒක තනි පදයක් විදිහට වරහණක් යොදලා ගත්තොත් පහසුයි. E සමාන වෙනවා D A ධන B මේ පැත්තට ගන්නකොට ඍණ A ධන B. මෙන්න පිළිතුරනේ ඔබෙන් අහන්නේ E වල අගය A B C D ඇසුරෙන්. A B D වලින් උත්තරය අපිට ලැබෙනවා C සඳහා ආදේශ කර නිසා. හොඳයි. ඔබට මේ පිළිතුර ලැබුණා නම් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ ඊටාම සරල කෙටි උත්තර තියෙනවා. ඔබට පේනවා ත්‍රිකෝණයක්. අපි පළමුව අහන්නේ x එකතු කිරීම y එකතු කිරීම z d අගය. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180 බව ඔබ දන්නවා. එහෙනම් x එකතු කිරීම y එකතු කිරීම z සමාන වෙනවා අංශක 180යි. ඊළඟට අහන්නේ මෙන්න මේ බාහිර කෝණ. මෙයත් ඔබ දැන සිටිය යුතුයි. ඔබ පහළ ශ්‍රේණිවලදී ඉගෙන ගන්නවා. ත්‍රිකෝණයක පාද පිළිවෙලින් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණවල එකතුව අංශක 360යි. ත්‍රිකෝණයක පමණක් නෙමෙයි ඕනෑම බහුවස්ත්‍රයක පාද පිළිවෙලින් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණවල එකතුව අංශක 360යි. ඒ අනුව A එකතු කිරීම B එකතු කිරීම C සමාන වන්නේ අංශක 360ට. හොඳයි. හතරවෙනි ප්‍රශ්නේ බලමු. ABC සහ PQR ත්‍රිකෝණ දෙක අංග සම බව දී තිබෙනවා. අංග සම වේ. ඔබට කියනවා x සහ y සහ z හි අගය සොයන්න. මතක් කරගන්න අංග සාම්‍ය පාඩම. අංග සාම්‍යයේදී ඔබ ඉගෙන ගත්තේ මොකක්ද? ත්‍රිකෝණ දෙකක් අංග සම වූ විට එහි එම ත්‍රිකෝණ දෙකෙහි අනුරූප අංග සමාන වෙනවා. එසේනම් දැන් x y z සඳහා අගයන් හොයාගන්නට අපිට පුළුවන් වෙන්නේ මේ ත්‍රිකෝණ දෙකේ අනුරූප අංගයන් සම කිරීමෙන්. ත්‍රිකෝණ දෙක අංග සම බව දී තිබෙනවා. බලන්න කොහොමද අනුරූප අංග තෝරන්නේ? දැන් අපි බලන්නේ මේ යොදා තිබෙන ලකුණු වලින්. මේ බලන්න x කියලා කියන්නේ PQR ත්‍රිකෝණයේ x කියලා කියන්නේ මේ ඉරි දෙකක් සටහන් කරලා තියෙන පාදයට සම්මුඛ කෝණය. ඉස්සරහින් තියෙන කෝණය. එහෙනම් අනිත් ත්‍රිකෝණයේත් ABC ත්‍රිකෝණයේත් ඉරි දෙකකින් සටහන් කරලා තියෙන පාදයට සම්මුඛ කෝණය තමයි x සමාන වෙන්නේ. එසේනම් ඔන්න පේනවා x සමාන වෙනවා 61ට. හරි ඒ ආකාරයටම බලමු අපි. y කියලා මෙතන සඳහන් කරලා තියෙන්නේ එක ඉරකට ඉස්සරහින් තියෙන කෝණය. එක ඉරක් දාපු පාදයට සම්මුඛ කෝණය. එහෙනම් අනිත් ත්‍රිකෝණෙත් එක ඉරක් දාලා තියෙන්නේ මේ AB පාදය ඊට සම්මුඛ කෝණය 60යි. එහෙනම් y වෙනුවට මේකේ තියෙන 60 අනුරූප කෝණය 60යි. ඔන්න y වල අගය අංශක 60යි. එසේනම් z වලට ඉතුරු වෙන්නේ තව ඉතිරි අගය 59යි. z කියන්නේ මේ ඉරි 1 හා 2 දාපු පාද දෙකට අන්තර්ගත වෙලා තියෙන කෝණය. මෙතනත් ඉරි 1 2 දාපු කෝණ වලට පාද වලට අන්තර්ගත කෝණය 59. හරි ඒ ආකාරයට අනුරූප අංග සම කිරීමෙන් ඔබට පිළිතුරු සොයා ගන්නට හැකි වුණා.
හොඳයි. අපි යමු පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නයත් ත්‍රිකෝණ පිළිබඳව. අපිට දී තිබෙනවා AB BC CD පාද සමාන බව ලකුණු කර තිබෙනවා රූප ශ්‍රාවණයේ. අපිට දී තිබෙනවා ABC වල විශාලත්වය අංශක 30යි. ඔබට කියනවා ACD සහ BAD සොයන්න. මේ හැම ප්‍රශ්නයකටම ලකුණු දෙක බැගින් කොටස් දෙකක් තිබෙන වෙලාවට ලකුණු එක බැගින් කොටස් දෙකට දෙක. right. මේ බලන්න මෙතෙන්ට සම්බන්ධ වෙන ජ්‍යාමිතික ප්‍රමේය මොකක්ද? ඔව් ඔබ ඉගෙන ගන්නවා 10 ශ්‍රේණියේදී. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් ඒවාට සම්මුඛ කෝණ සමාන වේ. අපිට එම ප්‍රමේය යොදන්න පුළුවන්. මේ බලන්න BC සහ AC පාද දෙක සමානයි. එහෙනම් මේ කෝණය අංශක 30යි නම් BAC කෝණයත් අංශක 30යි. රූප ශ්‍රාවණය ලකුණු කරගන්න. පළමු වැඩේ රූප ශ්‍රාවණය ඔබේ පිළිතුරු ලකුණු කරන එක. මෙතනත් අංශක 30යි. දැන් ACD හොයන්න අපිට පුළුවන් අපි පෙර සඳහන් කරපු ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය පිළිබඳ ප්‍රමේය. බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට සමානයි. එහෙමනම් ACD කෝණයේ අගය 30 එකතු කිරීම 30 60යි. දැන් මේ බලන්න මේ පාද දෙක සමානයි. AC සහ CD සමානයි. එහෙනම් එම පාද වලට සම්මුඛ කෝණත් නැවතත් සමාන කරගත්ත හැකි. මේ කෝණය අංශක 60යි. මේ කෝණ දෙක සමාන වෙනවා. හැබැයි ඔබ දන්නවා එක කෝණයක් අංශක 60යි නම් ඉතිරි කෝණ දෙකටම තව තියෙන 180න් 60ක් අඩු කළ විට 120යි. ඒ 120 සමාන කොටස් දෙකකට බෙදෙන්න ඕනේ. 120 දෙකෙන් බෙදුව විට ආයිත් 60යි. එහෙනම් මේ කෝණ දෙකම 60යි 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 60යි. ඔබට පේනවා මේ ACD කියන්නේ සමපාද ත්‍රිකෝණයක් නේ අංශක 60 බැගින් තියෙන්නේ. හොඳයි. මෙතන අංශක 60යි කියලා හොයාගත්තනේ. දැන් ACD පිළිතුර අපි දන්නවා. ACD පිළිතුර කලින්ම හොයාගත්ත අංශක 60යි. BAD හොයන්න අපිට ACD අංශක 60 බව මෙතන දක්වලා තියෙනවා. තව BAD හොයන්න අපිට පුළුවන් ඉස්සෙල්ලා CAD හොයාගත්තාම. CAD කියන්නේ අංශක 60යි කියලා අපි සඳහන් කරා. CAD 60යි නම් අපේ දෙවෙනි පිළිතුර BAD කෝණය වන්නේ 30 එකතු කිරීම 60. ඔව් අංශක 90යි. බලන්න ඔබේ පිළිතුර නිවැරදිද කියලා. කොටස් දෙකම හරිනම් ලකුණු එක බැගින් දෙකක්. හොඳයි. අපි යමු 6 වෙනි ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නෙත් ටිකක් කල්පනා කරන්න ඕනේ ප්‍රශ්නයක්. මේ කෙටි ප්‍රශ්නයක් විදිහට තරමක් දිග වැඩි වගේ පේනවා. ඒ වුණාට මේක පසුගිය අපසාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයක දීලා තියෙන කෙටි ප්‍රශ්නයක්. අපෙන් අහන්නේ BAD කෝණෙහි අගය. මෙන්න මේ කුඩා කෝණෙහි අගය හොයන්න කියලා. බලන්න මේකට සම්බන්ධ කරගන්න වෙන්නේ අපි අර පෙර සඳහන් කරපු ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් ඒවට සම්මුඛ කෝණ සමාන වන බව දැක්වෙන ප්‍රමේය. අපි යොදමු. මෙන්න බලන්න AB සහ AC සමානයි. ඔව් ඔබට එනම් තීරණය කරන්න පුළුවන් ABC කෝණයයි ACB කෝණයයි සමානයි. මෙතන අංශක 55 බව දී තිබෙනවා. රූප ශ්‍රාවණය 55යි කියලා දාගත්ත හැකි ABC වලට. දැන් 55 බැගින් කෝණ දෙකක් තියෙනවා. අපි මේ විශාල ත්‍රිකෝණය සලකන විට ABC ත්‍රිකෝණය සැලකීමේදී 55 වද එකයි. එහෙනම් ඉතිරි කෝණය හොයාගත්ත හැකි. ඉතිරි කෝණය හොයන්න පුළුවන්. BAC කෝණය හොයන්න පුළුවන්. 180න් 55 වද එකක එකතුව අඩු කළ විට. බලන්න කීයද අගය? 55 එකතු කිරීම 55 110යි. ඔන්න අපි එක විටම සුළු කරගෙන තියෙනවා 180න් 110ක් අඩු කළ විට 70යි. මේ කෝණයේ මුළු කෝණයම 70යි. දැන් අපිට කියන්නේ BAD හොයන්න. කොහොමද ඒක හොයන්නේ? මුළු කෝණයම 70යි. 70න් මේ මැද කොටස 30ක් තියෙනවා. මේ මැද කොටස 30යි 70න් 30ක් අඩු කරොත් 40යි. මේ දෙපස කෝණ දෙකටම අංශක 40යි ඉතුරු වෙලා තියෙන්නේ. දැන් අපි කොහොමද මේ කොටස් දෙක හොයන්නේ? මේක දිගට හිතාගෙන ගියොත් එහෙම ඔබට සිද්ධ වෙනවා මේ කෝණ දෙකයි සමාන වන්නේ. කියන්නේ BAD සහ EAC කෝණ දෙක සමාන වන්නේ ඇයි කියලා හිතන්න. හැබැයි මේ කෙටි ප්‍රශ්නයක් නිසා අය පිළිතුරේ දිගට දක්වන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ කෝණ දෙක සමාන බව අපිට ඔප්පු කර හැකියි. මේ ත්‍රිකෝණ දෙක අංග සම කිරීමෙන්. මේ බලන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමයි නේද කියලා. පාද ජෝඩු දෙකක් සමාන වෙනවා.
ඒකම මේ පාද යුගලයට සම්මුඛ කෝණ 55 55 බැගින් වෙනවා. ඔබ දන්නවා මේ පාද යුගලයට සමානයි නම් මෙන්න මේ කෝණ දෙකත් සමානයි. ADE කෝණයයි AED කෝණයයි සමාන වෙනවා. ඒ පාද දෙකක් සමාන නිසා. ඒවට පිටපැත්තෙන් තියෙන බාහිර කෝණ දෙකත් සමාන වෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක කෝපා අවස්ථාවෙන් අංග සමයි. ඒ තරම් දිගට මෙහිදී ඉදිරිපත් කරන්න ඕනේ නැහැ. නමුත් අපිට පේනවා ත්‍රිකෝණ දෙක අංග සමයි. ඒ නිසා මේ කුඩා කෝණ දෙකත් සමානයි. BAD සහ EAC. අපි කිව්වා මේ දෙකටම ඉතුරුලා තියෙන්නේ 40යිනේ. එහෙනම් 40 දෙකට බෙදුව ඊට තමයි මේ එකකාගේ ලැබෙන්නේ. 70 වෙන් 30ක් අඩු කරලා එන අගය දෙකෙන් බෙදුව ඊට. අංශක 20යි. හොඳයි අංශක 20 තමයි පිළිතුර. මේ අංග සම කිරීම එහෙම අපි හිතාගත්තාම ඇති. ඒ ටික මේ කෝණ දෙක සමාන බව අපි තීරණය කරනවා. අංග සාම්‍යය තුලිනෝ වෙනත් ක්‍රමයකින් ඔබට හිතන්නත් පුළුවන්. කෙසේ නමුත් උත්තරේ අංශක 20යි. අපි යමු 7 වෙනි ප්‍රශ්නෙට. ඔන්න 7 වෙනි ප්‍රශ්නයත් අපේ ELC වල තියෙන ELC ලයිස්තුවේ තියෙන ප්‍රමේය ඇසුරෙන් සමාන්තර ආශ්‍රය. ඔබ 10 ශ්‍රේණියේදී ඉගෙන ගන්නවා සමාන්තර ආශ්‍රය පිළිබඳ. සමාන්තර ආශ්‍රයක ලක්ෂණ ප්‍රමේය 4ක් ඉගෙන ගන්නවා ඔබ. මතක් කරගන්න පළමුවෙන් ඔව් සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. දෙවැන්න සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. දැන් අපිට x මෙන්න මේ කෝණය අගේ හොයන්න අර පෙර සඳහන් කරපු ප්‍රමේය තමයි වුණ වෙන්නේ. සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වන. මේ බලන්න ABCD සමාන්තර ආශ්‍රය. ABC කෝණයේ අංශක 30යි 60යි. එහෙනම් ඊට සම්මුඛ ADC කෝණයත් අංශක 60යි. ඔබට පුළුවන් රූප ශ්‍රාණිය ලකුණු කරන්න ADC අංශක 60 බව. දැන් මෙතන අවශ්‍ය වෙන්නේ නැහැ දැන් සාධනය කිරීමේ ගානකදී වගේ දිගට පිළිතුරු ලියාගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ADC අංශක 60 බව රූප ශ්‍රාණිය ලකුණු කරනවා. එතකොට අපි එතනින් පෙන්නනවා අපි සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන බව දන්නා බව. දැන් x කියන්නේ ADEF සමාන්තර ආශ්‍රයේ එක් කෝණයක්. ඊට සම්මුඛ අනිත් කෝණය තමයි මෙන්න මේක. ඒ කොටස් දෙකක් වශයෙන් අපි සතුව තියෙනවා. අපිට පුළුවන් මේ දෙක එකතු කරලා ADFE කෝණය හොයාගන්න. එහෙනම් x සමාන වෙනවා 60 එකතු කිරීම 40ට. පිළිතුර අංශක 100යි. හරි. මම හිතනවා ඔබ පහසුවෙන් ඒ ගාන විසඳන්නට ඇති කියලා. අපි වලමු 8 වෙනි ගණන. 8 වෙනි ගාන ඔන්න අපි එනවා වෘත්ත පිළිබඳ ප්‍රමේයයන් වලට. හොඳයි. මේ ගාන හදන්දී අපි මතක් කරමු අපි 10 ශ්‍රේණියේ 3 වෙනි වාරයේදී අපි ඉගෙන ගන්නවා වෘත්තයක කෝණ පිළිබඳ ප්‍රමේය. මොකද්ද වෘත්තයක කෝණ පිළිබඳ ප්‍රධානම ප්‍රමේය? ඔව් වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය එම ඡාපය මගින් වෘත්තය මත ඉතිරි කොටසෙහි ආපාදනය කරන කෝණයෙන් දෙගුණයක් බව. දැන් ඇත්තෙම මේ ගැටලුව විසඳන්න අපිට යොදාගත හැකි එම ප්‍රමේය. මේ ගැටලුව විසඳන්න තවත් ක්‍රමයක් තියෙනවා. හැබැයි එය අයිති වෙන්නේ 11 ශ්‍රේණියේ විෂය නිර්දේශයට. වෘත්ත චතුරස්‍රය ඇසුරේ. අපි වෘත්ත චතුරස්‍රය ඇසුරේ නැතුව වෘත්තයක කෝණ ප්‍රමේය භාවිතයෙන් මේ විසඳමු. x ලාගේ හොයාගන්න. මේ බලන්න. ඔබ සැලකුවොත් මෙන්න මේ AEB කියන මහා ඡාපය. AEB කියන මහා ඡාපය සලකන්න. මේ ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය වෙනවද? අංශක 108යි නේ. AEB කියන ඡාපයේ කෙළවර ඉඳන් පරිධියේ ඉතිරි කොටසට යා කරාම මෙන්න 108යි. එම ඡාපයේ මගින්ම කේන්ද්‍රය ආපාදනය කරන කෝණය AEB මහා ඡාපයේ මගින් කේන්ද්‍රය ආපාදනය කරන්නේ මෙන්න මේ කෝණය. ඔබට පේනවා ඒක පරාවර්ත කෝණයක්. එය මේ කෝණය වගේ දෙගුණයක්. AOB පරාවර්ත කෝණයනේ අපි කියනෝනේ AOB පරාවර්ත කියලා. AOB පරාවර්ත කෝණය වන්නේ 108 වගේ දෙගුණයක්. 216. මේ බලන්න. මෙම මහා ඡාපය මගින් කේන්ද්‍රය ආපයිත කෝණය 108යි. එම ඡාපය මගින් කේන්ද්‍රය ආපයිත කෝණය 216යි. පරිධිය මත ආපතනය කරන කෝණය 108යි. වගේ දෙගුණයක් මෙතන. දැන් අපිට x හොයන්නයි ඕනේ.
x කියන්නේ මේ පරාවර්ත කෝණයට අනිත් පැත්තේ තියෙන මහා කෝණය. අපි දන්නවා ලක්ෂයක් වටා කෝණ ഐක්‍ය අංශක 360යිනේ. එසේනම් x ලගය 360 අඩු කිරීම 216යි. අංශක 144යි පිළිතුර. ඔබ වෘත්ත චතුරස්‍රය ඇසුරෙන් හදාගෙන ගියත් මේ පිළිතුරම ලැබෙයි. 108 නම් මෙතන කෝණය අගය හොයාගන්නේ. අපි තාම විෂය නිර්දේශයේ කොටස් වලට ඇවිල්ලා නැහැ. හොඳයි 9 වෙනි ගණනට යමු. නැවතත් වෘත්ත පිළිබඳ ප්‍රමේය ඇසුරෙන්. බලන්න O යන වෘත්තයේ කේන්ද්‍රය අපිට දී තිබෙනවා AOB කෝණය අංශක 68යි. කොටස් දෙකක් අහනවා. ACB ට සමාන කෝණයක් නම් කරන්නලු. AOB 68යි ACB ට සමාන කෝණයක් නම් කරන්න. අගේ නෙමෙයි ආන්නේ. ACB ට සමාන. දැන් මෙන්න එම ප්‍රමේය අපි ඉගෙන ගන්න අනිකුත් ප්‍රමේයයන් දෙක උප-ප්‍රමේයයන් දෙක මොනවද? උප-ප්‍රමේයයන් දෙක තමයි එකක් තමයි වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. එකම ඛණ්ඩයේ කෝණ කියලා අපි අදහස් කරන්නේ යම් වෘත්ත ඡාපයක් වෙක දෙක කෙළවර ඉඳන් පරිදි ඉතිරි කොටසට ඕනෑම තරමක් කෝණ අඳින්න පුළුවන්. ඒවා එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. දැන් ඔබට පේනවා ACB කෝණයයි ADB කෝණයයි A සහ B දෙකලවර ඉඳන් පටන් අරන් තියෙන්නේ. එහෙනම් ADB සහ ACB එකම ඛණ්ඩයේ කෝණ ACB ට සමාන වන්නේ ADB බව පේනවා. ලකුණු එකක් එම පිළිතුරට. ඔබට කියනවා AEB හි අගය හොයන්න. AEB හි අගය. මෙන්න මේ කෝණේ. ඒ සඳහා අපි අර පෙර සඳහන් කරපු ප්‍රමේයට යනවා. මේ බලන්න අංශක 68 නම් 360න් 68ක් අඩු කළ විට 292යි. මේ පරාවර්ත කෝණය අංශක 292යි. එම පරාවර්ත කෝණය යනු මෙන්න මේ ACB මහා ඡාපය මගින් කේන්ද්‍රයාපයිත කෝණය. එම මහා ඡාපය මගින්ම පරිදි ඉතිරි කොටසේ යාපයිත කෝණය තමයි AEB කියන්නේ. එසේනම් අපේ ප්‍රමේය අනුව ACB ඡාපය මගින් කේන්ද්‍රයාපයිත කරන කෝණයෙන් හරි අඩක් තමයි පරිදි ඉතිරි කොටසේ ආපතනය වෙන්නේ. 292න් හරි අඩක්. AOB පරාවර්ත අපි හොයාගන්නවා 292යි. 292න් හරි අඩක් අංශක 146යි. බලන්න මේ පිළිතුර ඔබ ලබා ගත්තද කියලා. කොටස් දෙකට ලකුණු 1 බැගින් 2. හොඳයි පුතේ. දැන් අපි යමු 10 වෙනි ගණනට. ඒකත් වෘත්ත ප්‍රමේය සම්බන්ධ. O යන වෘත්තයේ කේන්ද්‍රයයි POS සරල රේඛාවක්. මේ POS කෝණය නෙමෙයි POS විතරයි. දැන් කෝණ ලකුණ වැදිලා තියෙන වැරදීමකින්. අපිට කෝණ දෙක ආගේ තියෙනවා 41 32. පිළිතුරු දෙකක් අහනවා PQR සහ QRS කෝණ. අපි ඉස්සෙල්ලා මේ දත්ත සහ අපිට හොයාගන්න පුළුවන් කාරණා රූප ශ්‍රාණ මත ලකුණු කරගමු. බලන්න ඔබ මෙහෙමද හැදුවේ කියලා. එකම ඛණ්ඩයේ කෝණ දැක්වෙනවා. ඒකම අර අපි කිව්ව වෘත්ත කෝණ ප්‍රමේය වල තුන්වැනි ප්‍රමේයත් මෙතෙන්දී යොදාගත්ත හැකියි. මොකද්ද තුන්වැනි ප්‍රමේය? මේ POS කියන්නේ විස්කම්භයක්. අපි දන්නවා අර්ධ වෘත්තයක කෝණය ගැන. අර්ධ වෘත්තයක කෝණය ඍජු කෝණයකි කියලා ඔබ ප්‍රමේයක් ඉගෙන ගන්නවා. මේ බලන්න මේ අර්ධ වෘත්තයක් විස්කම්භයක් නිසා. දැන් ඍජු කෝණ ලෙස සැලකිය හැකි කෝණ දෙකක් තියෙනවා මේ රූප ශ්‍රාණේ. ලකුණු කරගන්නට ඕනේ මේ දෙක ඍජු කෝණ විදියට. මොනවද ඒ? ඔව් එකක් PRS අනිත් එක PQS. මේ දෙකම ඍජු කෝණ. ඇයි? මේ අර්ධ වෘත්තයක් නිසා. අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක්. ඔන්න අපි රූප ශ්‍රාණ මත අර්ධ වෘත්ත අංශක 90 කෝණ ලකුණු කරගත්තා. තව මෙතන තියෙනවා එකම ඛණ්ඩයේ කෝණ. මොනවද එකම ඛණ්ඩයේ කෝණ? මේ බලන්න QRP සහ QSP එකම ඛණ්ඩයේ. මේ දෙකම අංශක 32 බැගින්. අපි ඉස්සෙල්ලා RPS කෝණයේ අගය හොයාගනිමු. RPS කෝණයේ අගය හොයන්න ඔබට පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයෙන්. PRS ත්‍රිකෝණය සැලකුවිට එහි මේ මුළු කෝණයම 41යි. අනිත් කෝණය අංශක 90යි. එහෙනම් RPS කියන මේ ඉතිරි කෝණය වන්නේ 180න්
90ත් 41 32 කියන අගයන් දෙකත් එකතු කරලා 180 අඩු කරාම මේ බලන්න ඒ සුළු කරගත් විට එනවා අංශක 17ක්. RPS කෝණය අංශක 17යි. දැන් අපි පෙර කිව් පරිදි එකම ඛණ්ඩයේ කෝණ වලට ගිය හැකි. මේ බලන්න මම මේ RS කියන ජායේ සිට කල්පනා කරොත් RPS 17යි. RQS කියන්නේත් එම ජායෙමයි. එහෙනම් මෙතෙන්ටත් 17යි. එකම ඛණ්ඩයේ කෝණ සැලකීමෙන් 17 අගයන් දෙකක් තියෙනවා. දැන් අපිට පුළුවන් අපේ පිළිතුරට යන්න. පළවෙනි පිළිතුර PQR මේ කොටස 90යි මේ කොටස 17යි. එසේනම් PQR වල අගය වෙන්නේ 90 එකතු කිරීම 17. අංශක 107යි. බලන්න ඒක නිකන් ටිකක් දුර යන ගානක්. තව අපිට හොයන්න කියනවා QRS. QRS වලට ඒ විදිහට පුළුවන්. QSP කියන්නේ QRP කියන්නේ එකම ඛණ්ඩයේ කෝණ. QP කියන ජාය මතනේ. මෙතන අංශක 32යි. එහෙනම් මෙතනත් අංශක 32යි. දැන් ඔබට පුළුවන් QRS වල අගය හොයන්න. අංශක 32යි මෙතන 90යි. 90 එකතු කිරීම 32යි. අංශක 122ක්. හොඳයි. අපි බලමු 11 වෙනි ගණන. ඒකත් වෘත්ත ප්‍රමේය ආශ්‍රිතව. O යන වෘත්තයේ කේන්ද්‍රයයි. අපිට x කියලා දීලා තියෙන්නේ මෙතන. මෙන්න කේන්ද්‍රය නම් අපි දන්නවා මේක විස්කම්භයක්. හරි. බලන්න x හොයාගත්ත එක කෙටිම ක්‍රමය. මේ තියෙන වෘත්තයේ අරයන් දෙක සමානයි. ඒ නිසා මේ ත්‍රිකෝණය සමද්විපාදයි. මේ පාද දෙක සමාන නිසා ඒ ප්‍රමාණ පාද වලට සම්මුඛ කෝණ සමාන වෙනවා 40 නම් මේ කෝණයත් 40. හරි. දැන් බලන්න මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයක් තමයි මේ තියෙන්නේ. බාහිර කෝණය මේ දෙක එකතුවට සමානයි. අපි රූප සරණ මත ගොඩනගාමු උත්තරේ. 40 40 එකතු කරාම 80යි. දැන් ඊගොඩ මොකද්ද වෙන්නේ? මෙතන x නම් මේ බලන්න. මෙතන 80යි. මේ ත්‍රිකෝණයේ සැලකුවොත් එහිත් පාද දෙකක් සමානයි වෘත්තයේ අරයන්. 180න් 80ක් අඩු කරාම එන්නේ 100යි. 100 සමාන කොටස් දෙකකට බෙදුවම තමයි මේ දෙකට එන්නේ නේ. 50යි 50යි. ඒවා අපිට රූප සරණ මත දැක්වේ. දැන් අපි පිළිතුරට ඉතාම ආසන්නයි. මේ බලන්න. මේ කෝණය x මේ කෝණය අංශක 50යි. හැබැයි මේ කෝණ දෙක අර අපි පෙර සඳහන් කර පරිදි මෙන්න මේ ජායෙන් හැදෙන එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. මේ දෙක එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එසේනම් x වල අගය අංශක 50ට සමාන වෙනවා. මේ බලන්න 50 හොයාගත්තු දේ තමයි මේ දක්වලා තියෙන්නේ. මෙහි කැපිටල් අකුරු දීලා නැහැ. ඒ නිසා ඔබට රූප සරණ මත දක්වලා උත්තරේ පෙන්වන්න පුළුවන්. 180න් 80ක් අඩු කරලා දෙකෙන් බෙදුවම 50යි. මේ දෙකටම 50යි 50යි කියලා දාගත්තා. දැන් x සමානයි 50යි. හේතුව එකම ඛණ්ඩයේ කෝණ. දැන් කෙටි ප්‍රශ්නවලදී අපි හේතු දැක්වීම ගැන ඊතරම් තදින් සලකන්නේ නැහැ. ඔබට හේතු දැක්විය හැකි. හේතු ලියන්න පුළුවන්. හරි. එතකොට අංශක 50 එන හේතුව එකම ඛණ්ඩයේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වෙයි. අපි බලමු 12 වෙනි ගණන. එයත් වෘත්ත ආශ්‍රිත ප්‍රමේය. අංශක 110යි කියලා දෙලා තියෙනවා මේ ABC කියන මුළු කෝණයම. BDC කෝණය අංශක 30යි. ඔබට කියන්නේ ACB කියදේශ. ඔව් අපි අර ඉස්සෙල්ලා සඳහන් කරපු විදිහට මේ බලන්න BC ජාය මත එකම ඛණ්ඩයේ කෝණ දෙකක් පේන්න තියෙනවා. BAC සහ BDC. එසේනම් BDC අංශක 30 වන විට BAC අංශක 30යි. දැන් අංශක 30යි මේ මුළු කෝණයම 110යි. ACB කියන්නේ මේ කෝණය. ත්‍රිකෝණයක කෝණ තුන සැලකීමෙන් BAC අංශක 30 එනවා. ACB කියන්නේ 180න් 110යි 30යි අගයන් දෙකේ එකතුව අඩු කළ විට 140ක් අඩු කරාම අංශක 40යි. පිළිතුර අංශක 40යි. හොඳයි දුවේ පුතේ. ඔබ දැන් මේ වගේ දැන් අපි තවත් අනාගතයේදී ජ්‍යාමිතිය කෙටි ප්‍රශ්න එකතු කරනවා මෙම සමූහයට.
ඔබ මේ ගණන් ටික හැදුවා නිවැරදි නම් ඔන්න මේ ප්‍රමේයන් සහ මේ ගණන් සැදීම් පිළිබඳ ඔබට දක්ෂතාවයක් තියෙනවා. වැරදුන අය තව මෙවැනි ගණන් හොයාගෙන හදන්න ඕනේ. එහෙම ගණන් හදලා කෙටි ප්‍රශ්න 8ක් ලකුණු 2 බැගින් ලකුණු 16ක් ඔබේ අපසාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ. ඒ නිසා ජ්‍යාමිතිය කෙටි ප්‍රශ්න ගැන හොඳින් සූදානම් වෙන්න. මේ එක්කම ඔබට තවත් ප්‍රශ්න ටිකක් යොමු කරනවා. මේ අද දවසේ පැවරුම විදිහටම. ඔබට මේ පිළිබඳ තවත් විමසිය හැකි දේ වෙනත් ක්‍රම පිළිබඳ ගැටලු තිබේ නම් සමූහයට යොමු කරන්න. අපි ඒවට හැකි පමණින් පිළිතුරු ලබා දෙනවා. හොඳයි. එහෙනම් ඉතින් සහභාගී වීම ගැන ඔබට බොහොම ස්තුතියි.